සම්මා සම්බුදු සරණයි. ඉවසීමෙන් සැනසීම ලැබෙන විට ජීවිත වටිනාකම්ද ගොඩනැගේ. ඒ ගැන හිතන්න ආරාධනා කරමින් අදත් මේ ආරම්භෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන විද්‍යුත් පුවත් සංගරාව සුසන්දේශ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. චාරිත්‍රයට මුල් තැන දෙමින් හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර නාථ දේවාලයේදී පින්නවලදී අලි ඇතුන් හිසේ තෙල් ගා ගනිති. අවුරුදු දින දෙකේ අනතුරු අඩුවේ රතිඤ්ඤානතුරුත් නැහැ. අවුරුදු සමරන්න ගමට ගිය අයට කොළඹෙන්න විශේෂ ප්‍රවාහන සේවා. තායිවානයේ බල්ලන් බල්ලුන් මස් කිරීම තහනම් කරයි. එල්ලා මැරීමත් ලොවෙන් තුරන්වන ලකුණු. චාරිත්‍රානුකූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාලයේදී. චාරිත්‍රානුකූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාල භූමියේදී අද පෙරවරුවේ පැවැත්විනි. හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරමින් අද පෙරවරු 11:04ට යෙදුණු සුබ නැකතට අනුව ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුණ ඥානරතන මහානායිම්පාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත හිසතෙල් ගැල්වීම සිදු කළේය. වැඩම කර සිටි මහා සංඝරත්නය ජයපිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. ආයුර්වේද කොමසාරිස් එල්.එච්. තිලකරත්න මහතා විසින් ආයුර්වේද අත්පොත සහ මංජුසාව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය. ආයුර්වේද රෝහල් පිළිබඳ වෙබ් අඩවි විවෘත කෙරුණේද ජනාධිපතිවරයා අතිනි. අනතුරුව ජනාධිපතිවරයා නාථ දේවාල භූමියේ පැවති ආගමික වතාවත් සඳහා සහභාගී විය. මහා සංඝරත්නයේ විශේෂ දානමය පුණ්‍ය කර්මයක්ද ශ්‍රී නාථ දේවාල භූමියේදී පැවැත්වුණු අතර ජනාධිපතිතුමා ඒ සඳහා දෙක්විය. ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මල්වතු උභය විහාර පාර්ශවයන්හි අනුනාහිම්පාණන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේද මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන්ද දියවඩ නිලමේ නිලංග දෑල මහතා ඇතුළු බස්නායක නිලම්වැරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ ජාතික උත්සවයට සමගාමීව චාරිත්‍රානුකූලව කැලණිය රාජමහා විහාරස්ථානයේදීද හිසතෙල් ගැල්වීම සිදු කෙරිණි. කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍යපාද කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිම්පාණන් වහන්සේගේ මූලිකත්වයෙන් හිසතෙල් ගැල්වීමේ උත්සවය විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි. විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර කැලණිය රාජමහා විහාරස්ථානයේ කණුල හස්තියාගේද හිසතෙල් ගැල්වීම නාහිම්පාණන් වහන්සේ විසින් සිදු කෙරිණි. අපේ හිලසිරිත ලෝකයටම පෙන්වා සතා සිව්පාවන්ටත් ආදරය කරුණාවේ මහිමය විදාපාමින් පින්නවල අලියතුන්ගේ හිසතෙල් ගෑමේ සුබ චාරිත්‍රය ඉටු කෙරිණි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේ වැදගත් චාරිත්‍රාංගයක් ලෙස නැකතට හිසතෙල් ගැල්වීමේදී මිනිසුන්ට මෙන්ම සතුන්ටද නිරෝගී භාවය පතා හිසතෙල් ගැල්වීම පුරාණයේ සිට පැවතෙන්නකි. ඒ අනුව 2017 නව වසරේ හිසතෙල් ගැල්වීමේ නැකත යෙදී තිබුණු අද දින පින්නවල අලියනාතා ගාරයේ වෙසෙන අලියතුන් 83 දෙනෙකුගේ හිසතෙල් ගැල්වීම උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ගෞරවනීය මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැදයේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් අලියතුන්ගේ හිසතෙල් ගැල්වීම සිදු කළ අතර අලියතුන් සඳහා විශේෂ පළතුරු හා කිරිබත් සංග්‍රහයක්ද සිදු කෙරිණි.
විදේශීය සංචාරකයන් විසින්ද අලියතුන්ට හිසතෙල් ගැල්වීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ජාති භේදයෙන් ආගම් භේදයෙන් තොරව රට වටා සහෝදරත්වය හිසතෙල් ගෑමේ මංගල්‍යයට එක් වෙති. සිංහල හින්දු අලුත් අවුරුද්දේ හැටන් ප්‍රදේශයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී එහි විහාරාධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මහගම විමල නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 11:04ට යෙදුණු සුබ නැකතට අනුව සිදුවිය. මෙම හිසතෙල් ගෑමේ උත්සවයට ප්‍රදේශයේ සර්වාගමික නායකින් හා සිංහල දමිළ මුස්ලිම් ජනතාවද එක්ව සිටියහ. දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ හිසතෙල් ගෑමේ උත්සවය සතිස්චන්ද්‍ර ඉදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පූජ්‍යපාද ඇල්ලලුගොඩ නන්දරත්න නාහිම්පාණන් වහන්සේගේ සංවිධායකත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරිණි. අවුරුදු දින දෙකේ අනතුරු අඩුවෙයි. රතිඤ්ඤා හඬද අඩුවෙයි. කිසිවෙකුත් ගිනිකෙලි වලින් තුවාල නොලබති. පොලිසියත් රෝහලත් කියති. මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවේදී සිදු වූ අනතුරු සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩු වී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් අනතුරු වලට ලක් වූවන් 392 දෙනෙකු ඉකුත් දින දෙක ඇතුළත ප්‍රතිකාර සඳහා පැමිණි බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර පොලිස් වාර්තාවන්ට අනුව ඊයේ දිනේදී සිදු වූ රියානතුරු වලින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් ඇත. එම අනතුරු සිදුව ඇත්තේ මිනුවන්ගොඩ පදියතලාව, කින්නියා හිනිදුම, රෙදිමාලියද්ද සහ අවිස්සාවේල් යන පොලිස් වසම්වලදීය. කෙසේ වෙතත් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ රතිඤ්ඤා වලින් සිදු වූ අනතුරු පිළිබඳව වාර්තා වී නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මෙවර අවුරුදු කාල සීමාව තුළ රතිඤ්ඤා අලවියද අන් කවරදාකටත් වඩා පහත වැටී තිබූ බවද වෙළඳපළ ආරංචි මාර්ග කියා සිටී. රතිඤ්ඤා අනතුරු පිළිබඳව ජනතාවට පෙර දැනුවත් කිරීම සිදු කිරීම ඊට හේතු වී ඇත. කොහාගේ හඬ නිහඬ වෙන්නට කලින් කුණුගොඩේදී ජීවන හඬ නිහඬ කළ අපේ සහෝදරයන් වෙනුවෙන් හැඟීමට නොව බුද්ධියට ඉඩ දෙන්න. මේ ඔබේ දැනගැනීම පිණිසයි. ඔබේ දැනගැනීම පිණිසයි. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍රය ඉවර වුණා. අද උදේ තිබුණ සුබ නැකතින් හිසතෙල් ගාලත් ඒ චාරිත්‍රයත් අහවර කළා. අවුරුද්ද ලැබුවා වගේම සියල්ල හොඳින්ම සිද්ධ වුණා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ සදුදාට යෙදිලා තියෙන Tamanගේ දියුණුවටයි රටේ දියුණුවටයි දේවකාරියටත් වඩා හොඳින් කරන්න ඕනි රාජකාරියට පිටත් වෙලා යන නැකත විතරයි. නැකත්වලට කලින් ගෙවල් දොරවල් බලාගෙන ගිය වේගයටත් වැඩිය වේගයකින් පරිස්සමෙන් රාජකාරියට වාර්තා කරන්න ඕනේ. අන්න එතකොට තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නියමාරුත් ඉෂ්ට සිද්ධ වෙන්නේ. ලැබුවා වූ අවුරුද්ද සාමකාමීව හොඳින් ගෙවුණා. සිරිත් විරිත් නැකත් සීට්ටු බොහෝ දෙනෙක් සිරිතට විරිතටම සිද්ධ කළා. ගොඩක් දෙනෙක් ආගමික වතාවත් වලට මුල් තැන දීලා චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කිරීමත් හොඳ දෙයක්. ගැටුම් කෙරුම් කලකෝලහල වැඩි වුණේ නැහැ කියලා තමයි පොලිසියේ ඇත්තොත් කියන්නේ. ගිනි කෙලි වලින් ඒ කියන්නේ රතිඤ්ඤා වලින් තුවාල වෙච්ච උදවිය රෝහල් වලට ආයම නැහැ කියලා තමයි රෝහල් වල කට්ටියත් කියන්නේ. ඒක නම් අපට ලොකු සතුටක්. මොකද ඉතින් අපිත් පුළුවන් හැටියකට මේ රතිඤ්ඤා අනතුරු ගැන රට දැනුවත් කළානේ. පළක් වෙලා තියෙනවා සතුටුයි. කාටවත් කිසිම අනතුරක් නොවේ නම් අපට දැනෙන්නේ පුදුම සතුටක්. හැබැයි ඉතින් මේ දවස් දෙක ඇතුලේ රියානතුරු වලින් 7 දෙනෙක් මැරිලා කියලා පොලිස් ඇත්තෝ කියනවා. දුකත් ඇත්තටම දුකක්. ඒ කතන්දරෙත් අහන්න නොලැබුණා නම් පුදුමාකාර සතුටක්. හොයාගෙන ගියොත් හේතුව වේගයක් මත්‍රක්ෂාත් වෙන්න පුළුවන්. මේ දෙකම ජීවිතයට නොවැදගත්ම දේවල්. කිසිම දෙයකට වේගය අවශ්‍යම නැත. ඉක්මන් වේගයේ අවසානයේ ඉක්මන් නැවතීමකි. අටුවා ටිකා ටිප්පණි මත්‍රකුසා දුන්නොත් නැවතීමේ ඉක්මන තවත් වේගවත්. මේ ගැනත් අපි කියන්න පුළුවන් විදිහටම කිව්වා. දිගටම කියනවා. අපි හිතනවා මතයි වේගයයි නවත්ත ගන්න අපට යමක් කරන්න පුළුවන් කියලා.
කිසිම ජීවිතයක් හානි නොවෙන්න කළ යුතු කළ හැකි හැමදේම කරන්න අප සූදානම්. හැබැයි වෙන්න තියෙන දේවල් වළක්ව ගන්න හරිම අමාරුයි. ඒකට කර්මය කියලාත් කියනවා. හැබැයි ඉතින් අපි හැමදේම කර්මයට බාර දීලා අපි නිකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. කර්ම විපාක වලින් බේරෙන්න සසර ගමන කෙටි කරගන්න ජීවිතේ හරි විදිහට ධර්මානුකූලව හැසිරෙන්න ඕනේ. අපි ගැන මම ගැන හිතනවා වගේම අපේ මගේ අසල්වැසියා ගැනත් හිතන්න ඕනේ. අපේ පව් නිසා අනුන්ගේ ජීවිතවලට හානියක් වුණොත් තවත් පාප කර්මයක් අපට තියෙයිද? අනේ අපි අපේ කුණු ටික නම් අයින් කරගත්තා. අපේ කුණු කොහි දැම්මම අපට මොකෝ? අපි සුද්ධයිනේ කියා හිතුවොත් අපේ කුණු ටික නොත් මහා අපරාධයක්. දරුණු ඛේදවාචකයක් සිද්ධ වෙන්න පුළුවන්. අපි සතුටින් සාමයෙන් සහජීවනයෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරද්දී අපි වගේම චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරලා සතුටින් හිටපු අපේම සහෝදරයන් පිරිසකට Tamanගේ නෙවෙයි අනුන්ගේ කුණු නිසා මේ කුණු කය මාරයාට පූජා කරන්න සිද්ධ වෙලා. අනේ අවුරුදු නැකත් ඉවර වෙන්නත් කලින් අහන්න ලැබුණු මේ අනතුර නම් වනේ වන හතුරෙකුටවත් සිද්ධ නොවිය යුතු දෙයක්. ලෙඩක් දුකක් ස්වභාවික විපතක් නෙවෙයි. අනේ අපට අනතුරක් වෙයි කියා කැමරොදිදී හිටපු දෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දාම සිද්ධ වුණාම මොන දෙවියන්ට කියන්නද? මේ අවනඩුව කියලා තමයි අහන්න සිද්ධ වෙන්නේ. කුණුම ප්‍රශ්නයක් වෙලා තිබ්බ මීතොට මුල්ල කුණු කන්ද නොහිතපු වෙලාවක නොහිතපු විදිහට ඊයේ හවස කඩා වැටුණා. කියන විදිහට ගෙවල් 100ක් විතර විනාශයි. අනේ අපේම සහෝදරයෝ 17ක් විතර ජීවිතයට සමුදීලා. ජීවය කුණු අතරේ සංගවලා තියලා. පවුල් 180ක අපේම සහෝදරයන් 625ක් විතර අවතන් වෙලා කියලා පොලිසිය කියනවා. 7 දෙනෙක් තුවාල වෙලා කොළඹ මහරෝහලේ. අනේ අපි අවුරුද්ද සතුටින් කෑවත් මේ කුණු ගොඩක් මුළු අවුරුද්දම කෑවා කියලාත් හිතෙනවා. කවුද වග කියන්න ඕනි කවුද වැරද්දුවේ කියලා කැමරුදිදී ඉඳලා හරියන්නේ නැහැ. අපි කාටත් වැරදිලා. අපි කවුරුත් වරද්දාගෙන මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් ආපු කුණු නෙවෙයි. අපේම කුණු. අපේම කුණු නිසා අපේම සහෝදරයන්ට ජීවිත ගෙවල් දොරවල් ඇත්ත. දුකයි වාව ගන්න බැරි දුක. අනේ මෙහෙම දෙයක් සිද්ධ නොවුණා නම් මෙහෙම දෙයක් ගැන ලියන්නම සිද්ධ නොවුණා නම් අනේ කොච්චර හොඳද? ඒ වුණාට දැන් මේ දේ සිද්ධ වෙලා ඉවරයි. අනුන්ගේ කුණු නිසා Tamanගේ කුණුකය කුණු අස්සේම හංගගත්තු අපේම සහෝදර සහෝදරියන්ට සසර ගමන කෙටි කරගෙන අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉපදුනා නම් කොච්චර බැහැ කිව්වත් යා යුතු ගමනක් තියෙනවා. ඒ මරණයෙන් කෙලවර වෙන අවසන් ගමන යා යුතුමයි. බුදුන්ගේ සත්‍යවාදී දර්ශනයේ ඊටමත් පැහැදිලිව තියෙනවා හැමදේම අනිත්‍යයි. අපි ඉපදෙනකොට කිසිම දෙයක් අරන් එන්නේ නැහැ. එකම එක දෙයයි අරන් එන්නේ. ඒ නියත වශයෙන්ම හිමි වෙන මරණයයි. අපි කාටත් පොදුයි. ඒ නිසා මේ වෙලාවේ ඉමසීම සිහි කල්පනාව තමයි වටිනාම දේ. ආයෙත් මෙවන් අවාසනාවක් සසර වසනතුරු සිද්ධ නොවෙන්න අපි අපිම වැඩ කටයුතු සලසා ගමු. ලේට ලේ ඉල්ලා ජීවිතයට ජීවිතයක් ඉල්ලා වැඩක් නැත. එයින් ලැබෙන කිසිම දෙයක් නැත. වරද නැකතේද ස්වභාව ධර්මයේද කියා තර්කනකොට මිය කිය අයට නිවන් සුව පතා ජීවත් වෙන්න අයට ඉක්මන් සුව පතා අපි හැඟීමට වහල් නොවි බුද්ධියට මුල් තැන දීලා බුද්ධිමත්ව කටයුතු කරමු. ඔබේ දැනගැනීම පිණිසයි. අවුරුද්දට ගම්රට බලා ගිය ජනතාවට කරදරයකින් තොරව නැවත රාජකාරියට වාර්තා කරන්න විශේෂ බස් රථ සේවාවක්. අලුත් අවුරුදු සැමරුම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යලි කොළඹට ඒම සඳහා විශේෂ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ප්‍රමාල් සිරිවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කර සිටියේ 16 වෙනිදා සිට 25 වෙනිදා දක්වාම පිට පළාත්වලට ගිය මගී ජනතාව නැවත ගෙන්වා ගැනීම සඳහා අතිරේක බස් රථ 1700ක් සැලසුම් කර ඇති බවයි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදෙසා පසුගිය 10 වෙනිදා කොළඹ සිට පිට පළාත් සඳහා විශේෂ බස් රථ සේවාවක් ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර තිබින. අතිරේක දුම්රිය ගමන් වාර ගණනාවක්ද අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරින. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රයේ සුබ මොහොතින් දේවාලයේ ඉදිරිපිටදී සිදු කරනු ලැබීය. දුටුගැමුණු රජතුමා විසින් නියෝග කළ පරිදි කතරගම දේවාලයේ සියලුම චාරිත්‍ර අඛණ්ඩව වර්ෂයක් පාසා සිදු කරන අතර කිරීතිරීමේ මංගල්‍යයෙන් පසුව දේවාලයේ වසා තබනු ලබයි. අවුරුදු උදාවීමෙන් පසුව සවස දේවාලයේ බැතිමතුන් සඳහා සුබහෝරාවෙන් විවෘත කරන අතර රාත්‍රී කතරගම දෙවියන් වැඩමවාගෙන අවුරුදු පෙරහැර වීදි සංචාරය කරනු ලබයි. මේ වන විට අලුත් අවුරුදු නිවාඩුව සැමරීමට බැතිමතුන් විශාල පිරිසක් කතරගම පුදබිම් වෙත පැමිණ සිටිති. කෝට්ටේ කොටුබැම්ම ශ්‍රී සුනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ඇලිකේවල සීලානන්ද නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ දායක සභාව ප්‍රදේශයේ දිනුදු පවුල් 300කට අධික පිරිසකට වාර්ෂිකව ලබා දෙන රුපියල් 2000කට අධික වටිනාකමකින් යුත් වීලි සලාකුමලු බෙදා දීම පසුගියදා විහාරස්ථානයේදී අවුරුදු උදාවත් සමග සිදු කෙරිණි. කැලණිය හුංගමුගොඩ ශ්‍රී ඥානානන්ද ආශ්‍රමයේදී රටටම සෙත්පතා අවුරුදු උදාව නිමිති කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන පින්කම මෙවරත පැවැත්වින. කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍යපාද වැලමිටියාවේ කුසලධම්ම නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනාවක්ද මෙහිදී සිදු කෙරිණි. පූජ්‍යපාද මදෝවිට ධම්මකීර්ති නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මීගහවත්ත ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ආරාමය කැලණිය මෙත්තා සිල්මෑණියන්ට පූජා කිරීම මෙදින සිදුවිය. පසුදින වනවාසල පුරාණ රාජමහා විහාරාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කොටුවිල විමලකීර්ති නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 59ක් උදෙසා දහවල් සංඝ දක්ෂිනාවක්ද පිරිනමන ලදී. රුවන්වැලි සෑරදුන් හා ජයශ්‍රී මහා බෝධීන් යා කරන මාර්ගයේ විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මේ හේතුවෙන් රාත්‍රී කාලයේදී එම මාර්ගය භාවිත කරමින් රුවන්වැලි මහසෑය හා ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමට පැමිණ ජනතාව අපහසුතාවයට පත් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මාර්ගයේ නඩත්තු කටයුත්ත මේ දිනවල සිදුවෙමින් පවතී. අලුත් අවුරුදු සමයේදී ආගමික වතාවත් සඳහා ජනතාව බොහෝ සෙයින් අනුරාධපුරයට පැමිණ තිබේ. විදේශ සංචාරකයෝද ඒ අතර වෙති. මාර්ගයේ විදුලි බල පද්ධතිය අක්‍රිය වීමෙන් වන්දනාමාන කිරීමට යන සැදැහැවතුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇතැයි වාර්තා වේ. ඓතිහාසික වැල් බෝධිරාජාණන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන්වැට විවෘත කෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර පත්තිනි දේවාලයේ ඓතිහාසික වැල් බෝධිරාජාණන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන්වැට විවෘත කළේය. ඓතිහාසික පූජනීය වැල් බෝධිරාජාණන් වහන්සේ සුරක්ෂිත කොට ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර කරනු වස් අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහානාහිම්පාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජයන්ති සිරිසේන මැතිණියගේ සහ චතුරිකා සිරිසේන මහත්මියගේ දායකත්වයෙන් මෙම අභිනව රන්වැට ඉදිකර තිබේ. බෝධිරාජාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව අභිනව රන්වැට විවෘත කිරීමේ අවස්ථාවට එක් විය. සූර්ය බලයෙන් වෙහෙර විහාරත් ආලෝකවත් වේ. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සූර්ය බල සංග්‍රාමය යටතේ නිවාස දසලක්ෂයකට සූර්ය පැන්න ලබා දීම සිදු කෙරේ. මේට සමගාමීව දිවයිනේ විහාරස්ථාන 17ක් වෙත සූර්ය පැනල මගින් විදුලිය ලබා දීම පසුගියදා ආරම්භ කෙරුණු අතර එහි පළමු විහාරස්ථානයේ ලෙස කැලණිය රාජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීම පසුගියදා සිදු විය. කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍යපාද කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිම්පාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් පළමු වැඩසටහන ආරම්භ කෙරුණි. මෙම අවස්ථාවට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ. ලොව වටා සිදු පුවත් දැන් විදෙස් පුවත් තුළින්. සොනක හා බලල් මස් විකිණීම තායිවානය තහනම් කරයි. දඬුවමුත් නියම කෙරේ.
මිනිස් පරිභෝජනය සඳහා බලු හා බළල් මස් විකිණීම තහනම් කරමින් විශේෂ සත්වාරක්ෂණ පනතකට තායිවාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව නව නීති උල්ලංඝනය කරන්නෙකුට ඉහළ දඩයකට මෙන්ම වසර 2ක් දක්වා සිර දඬුවමකට යටත් වීමට සිදුවනු ඇති අතර ඉන් නොනැවති එම පුද්ගලයන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කරන බවද තායිවාන බලධාරීහු පවසති. තායිවානයේ සත්වාරක්ෂණ නීති බලාත්මක කිරීමේ අරමුණින් මෙම නව ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේ ආකාරයෙන් සත්වයිතීන් ආරක්ෂා කිරීම සඳහා ආසියාතික රටක් මෙවැනි නීති සම්පාදනයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මේ බවද විදේශ වාර්තා පෙන්වා දෙයි. About the dog cat meat trade. According to our investigation, dog and cat. එල්ලා මරා දැමීම ලෝකයටත් එපා වන ලකුණු. එල්ලා මැරීමේ ප්‍රවණතාවත් අඩුවේ. 2016 වසරේදී ලෝපුරා වාර්තා වූ එල්ලා මරා දැමීම් ඊට පෙර වසරට වඩා 37%කින් අඩු වී ඇති බව ඇමිනෙස්ට් ජාත්‍යන්තරය පවසයි. ඔවුන්ගේ දත්ත වාර්තාවන්ට අනුව පසුගිය වසරේදී පුද්ගලයන් 1032ක් එල්ලා මරා දමා ඇති අතර එය 2015 වාර්තා වූ 1634 දෙනාට සාපේක්ෂව මෙසේ අඩු වී ඇති බව එම ආයතනය කියා සිටී. ඉරානය හා පාකිස්තානය තුළ මෙවැනි එල්ලා මරා දැමීම් පසුගිය වසරේදී අඩුවීම මෙම අගයන් අඩුවීම කෙරෙහි බලපා ඇති බවද ඔවුහු පවසති. සෑම රාජ්‍යයකටම වඩා චීනය එල්ලා මරා දැමීම් සිදු කළත් ඔවුන් නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමක් නොකරන බවද ඇමිනෙස්ට් ජාත්‍යන්තරය චෝදනා කරයි. කෙසේ වෙතත් එල්ලා මරා දැමීම් සිදු කරන රාජ්‍යයන් අතර මැද පෙරදිග රාජ්‍යයන් හා මුස්ලිම් රාජ්‍යයන් රසක් පවතින බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි. මේ අතර 2006 වසරේ සිට එල්ලා මැරීම් සිදු කරන ප්‍රධාන රාජ්‍යයන් පහෙන් ඉවත්වීමට ඇමරිකාවට හැකි වූ බවද ඔවුහු වැඩිදුරටත් පවසති. න්‍යෂ්ටික ප්‍රහාරයකට අපි සූදානම් ප්‍රකෝප නොකරන්න. උතුරු කොරියාවෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්. උතුරු කොරියාව එම ප්‍රකාශය කළේ එරට සමාරම්භක ජනාධිපති කිම් ඉල් සුන්ගේ 105 වැනි ජන්මදින සැමරුම් උළෙලේදීය. අද පෙරවරුවේ පොයන්යන් අගනුවර පැවති උත්සවයේදී හමුදා සෙබළුන් මෙන්ම යුදෝපකරණ ප්‍රදර්ශනය කරනු පෙළපාලියක්ද පැවැත්වින. උතුරු කොරියාව එම අනතුරු ඇගවීම කළේ එරට නායක කිම් ජොන් අන් තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට නියෝග කරනු ඇතැයි මතයක් පැතිර යමින් තිබෙන අවස්ථාවකදීය. ඕනෑම න්‍යෂ්ටික ප්‍රහාරයකදී අපට අනන්‍ය වූ ක්‍රමයකින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමට අප සූදානම් යයි උතුරු කොරියානු හමුදා නිලධාරියෙකු වන චෝ ඊයොන්ග් හේ පැවසීය. උතුරු කොරියාවේ හමුදා සංදර්ශනයේ පවතින අතරවාරයේදී ඇමරිකාව සමග අර්බුදයකට යනු ඇද්දැයි යන්න පිළිබඳව කලාපයේ පුරා පැතිර ගියේ උණුසුම් වාතාවරණයකි. පෙළපාලයේ යෙදුණු හමුදා වාදන කණ්ඩායම් හා බටපිරිස් නගර මධ්‍යයේ පිහිටි කිම් යොල් සුන් චතුරස්‍රය වෙත ඇදී ගියහ. සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හන්න ලෙස ඇමරිකාවෙන් කෙරෙන බලපෑම නොතකමින් සිටින උතුරු කොරියාවට සිය අනාගත ඉලක්කය වෙනුවෙන් යන ගමනේදී න්‍යෂ්ටික වැඩපිළිවෙල කෙතරම් වැදගත්ද යන්න මෙම උත්සව අවස්ථාවෙන්ද පෙන්눔 කර ඇත. කොරියානු අර්ධද්වීපයේ වෙතට නාවික ප්‍රහාරක බලෑනියක් යෙදවීමට ඇමරිකානු හමුදාව පියවර ගැනීමත් සමග එම කලාපය තුළ උණුසුම් තත්ත්වයක් මතුවෙමින් නැත. උතුරු කොරියාව සම්බන්ධ ගැටලුව විසඳීමට චීනය සහාය නොදෙන්නේ නම් ඇමරිකාව තනියම ඒ විසඳන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට දින කිහිපයකට පෙර පවසා තිබුණි. හමුදාමේ ක්‍රියාමාර්ගවලට පිවිසීම සඳහා තමන්ගේ ඇති සූදානම ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මෑතදී පෙන්වා දෙනු ලැබුවේ සිරියාවට ක්‍රූස් මිසයිල් ප්‍රහාරයක් දියත් කරමින් හා ඇෆ්ගනිස්තානයේ ඉලක්කයක් වෙත විශාල බෝම්බයක් හෙළමිනි. හයිටියේ ජගත් සංවිධාන සාමසාධක මෙහෙවරත් අවසන් කෙරේ. කැරිබියානු හයිටි දිවයිනේ වසර 13ක් තිස්සේ ක්‍රියාත්මක වූ ජගත් සංවිධාන සාමසාධක මෙහෙයුම නිමා කිරීමට ජගත් ආරක්ෂක මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ආරක්ෂක මණ්ඩලයේ රටවල් 15ම එම පියවර ඒකමතිකව අනුමත කළ බව විදේශ වාර්තා සඳහන් කරයි. ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් හයිටි සාමසාධක මෙහෙයුම අවසන් කිරීමට තීරණය කළේ ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය යටතේ සාමසාධක මෙහෙයුම් සඳහා සිය දායකත්වය අඩු කිරීමට ඇමරිකාව පියවර ගැනීමත් සමගය.
හයිටි සාමසාධක මෙහෙයුමට ඇමරිකානු ඩොලර් මිලියන 346ක් වැය වී ඇති අතර ඉන් 130ක පමණ දායකත්වයක් ලබා දුන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. හයිටියේ දැන්ට සිටින 2342 ජගත් සංවිධාන සාමසාධක බලකාය ඒ අනුව ඉදිරි මාස 6 තුලදී ඉවත් කර ගැනීමට නියමිතය. Institutions and monitor the human rights situation as well. Now this comes of course as the US is ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ විද්‍යුත් පුවත් සංගරාව මින් නිමාවට පත්වනවා. යලිත් හෙට දවසේදී හමු වෙනතුරු ඔබට සම්මා සම්බුදු සරණයි.